समन्ता चक्कवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्स सुनन्तु सग्ग मोक्खदं ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස යතෝකෝ ආවුසෝ අරිය ශාවකෝ සලායතනංච පජානාති සලායතන සමුදයංච පජානාති සලායතන නිරෝධංච පජානාති සලායතන නිරෝධගාමිනී පටිපදංච පජානාති එත්තාවතාපි කෝ ආවුසෝ අරිය ශාවකෝ සම්මා දිට්ඨි හෝති. ඒ අපගේ ශාස්ත්‍ර වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට අප හැම දිනාගේම নমස්කාරය වේවා. පින්වත්නි, ඔබ හැම දිනාම අදත් ඊ타ම ශ්‍රද්ධාවෙන් ධර්ම ශ්‍රවණය කරන්නටයි බණ අහන්නටයි බලාපොරොත්තු වෙන්නේ. පින්වත්නි, බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරන ධර්මයේ තුලින් ජීවිතේ නගා සිටුවා ගන්න කැමැති ශ්‍රාවකයෙකුට මේ ධර්මයේ පිළිබඳ උනන්දුවක් කැපවීමක් තියෙනවා නම් ඒ කැපවීමක් තියෙන ශ්‍රාවකයා විසින් තම තමාගේ ස්වකීය ඥාණයෙන් තම තමාගේ ස්වකීය ප්‍රඥාවෙන් මේ ධර්මය උපදවා ගන්න අවශ්‍යයි. එහෙම උපදවා ගන්න අවශ්‍ය වෙන්නේ වෙන මොකුත් නිසා නෙමෙයි. මේ ධර්මය තමන්ගේ ජීවිතය තුළ උපදවා ගන්න ශ්‍රාවකයාට ඒකාන්ත වශයෙන්ම ඒ ශ්‍රාවකයා තුළ සම්මා දිට්ඨිය උපදවා ගන්න අවස්ථාවක් ලැබෙනවා. අද මේ දේශනාවට ඒත් විශේෂයෙන් යෝජනා කරලා තිබෙනවා. සම්මා දිට්ඨික සූත්‍රයේ සම්මා දිට්ඨිය උපදවා ගත යුතු ආකාර 16න් එක්තරා පර්යායක් ගැන සවිස්තර දේශනාවක් සිද්ධ කරන හැටියට ඊට අනුව අපි සලායතන පර්යායෙන් දේශනාව සිද්ධ කරනවා. පින්වත්නි, අපි හැමදාමත් කියනවා වගේ ඔබට අද කියන්නේ ජීවිතයේ අවබෝධය කරා පැමිණෙන ශ්‍රාවකයාට මේ ආකාර 16ම අවශ්‍ය නැහැ. මේ 16න්ම කරන්නේ සම්මා දිට්ඨිය උපදවා ගන්න තැනට පුද්ගලයා පෙළඹවන එකයි. මෙතන සම්මා දිට්ඨිය කියලා කියන්නේ පින්වත්නි අරහත්වය. ඒ කියන්නේ අරහත්වේ කරාම මේ එක්තරා කොට්ටාසයකින් ධර්මයට පිවිසෙන ශ්‍රාවකයාට ඒ පිවිසීම මුල් කරගෙන අරහත්වයේ දක්වාම Tamanගේ ජීවිතේ හසුරුව ගන්න පුළුවන්. එhmenan අපිට මේකෙන් එක දෙයක් පැහැදිලි. මොකද්ද? මේ එක කාරණයකින් ජීවිතය ආධ්‍යාත්මික ගමන ආරම්භන ශ්‍රාවකයාට ඒ ආරම්භ කිරීම මුල් කරගෙන ඒ ආරම්භීම මුල් කරගෙන ඔහුට අරහත්වය දක්වාම යන්න ඒ එකම කාරණේ උපකාර වෙනවා. ඒ කියන්නේ සම්මා දිට්ඨියේ සම්පූර්ණ වීම අරහත්වයේදී අත්දකින්න ලැබෙන්නේ. ඒ අරහත්වයට පත්වෙච්ච කෙනා තුලත් පවතිනවා සම්මා දිට්ඨියක්. ඒකට කියනවා අපි ප්‍රත්‍යවේක්ෂණා සම්මා දිට්ඨිය කියලා. ඒතර ප්‍රත්‍යවේක්ෂණා සම්මා දිට්ඨිය කියලා කියන්නේ මම මේ වගේ දුක්ඛ ස්කන්ධයකින් නිදහස් වුණා නේද? Taman ලැබූ ඵලය පිළිබඳ ප්‍රත්‍යවේක්ෂණා කරනවා. Taman ලැබූ ඵලය පිළිබඳ ප්‍රතිවේධ කරනවා. Taman ලැබූ ඵලය පිළිබඳ මම මේ වගේ දුකකින් ඉවර වුණා. මම මේ වගේ දුකකින් නිදහස් වුණා. මට සෝතාපන්න වෙනකොට මෙන්න මේ කෙලෙස් දුරු වුණා.
සකදාගාමී වෙනකොට මගේ ජීවිතේ මෙන්න මේ කෙලෙස් දුරු වුණා. අනාගාමී වෙනකොට මෙන්න මේ දේවල් දුරු වුණා කියලා ඒ දැකගන්නේ ප්‍රතිවේක්ෂණා සම්මාදිට්ඨිය තුලින්. එතකොට ඒක ප්‍රතිවේද කරන්න Tamanගේ කෙලෙස් ටික කැඩි ගැලවි ගිය විදිය ඒ ශ්‍රාවකයාට දැක ගන්න පුළුවන්. අන්නේ දැක ගන්න තාක් කල්ම ඒ කියන්නේ අපේ ජීවිතය තුල ගොඩනැගෙන සම්මාදිට්ඨිය අපි හසුරුවා ගන්නට කැමැත්තක් උවමනාවක් අපිට තියෙන්න ඕන. එතකොට ඒ වැනි උවමනාවක් තියෙන ශ්‍රාවකයෙකුට මේ එකම දහම් කොටාසයක් ප්‍රමාණවත් සම්මාදිට්ඨිය උපදව ගන්න. යතෝකෝ ආවුසෝ අරිය ශාවකෝ මේක කරන්නේ සාරිපුත්ත හාමුදුරුවෝ බව දැන් මේ දේශනා මාලාව වටේම ඉන්න අය දන්නවා. මේ ඉතින් එක විදියට අපි සම්මාදිට්ඨිය හදාගන්න විදිහයි අපි කියන්නේ. හැබැයි අපි මේ කතා කරන පරයය ඉතා විශේෂ එකක් තියෙනවා. තවත් බොහෝ දේශනාවල අහන්න ලැබෙන්නේ නැති එකක් තියෙනවා. ඒ තමයි මේ හැම සම්මාදිට්ඨියක් තුළම සම්මාදිට්ඨිය තුළ විදර්ශනා සම්මාදිට්ඨිය හදාගනිද්දී ඒ පංචස්කන්ධයේ යථාර්ථය මේ ආයතනික ක්‍රියාවලිය තුලම දකිනවා. ස්පර්ශයේ තුලම දකිනවා. වේදනාව තුලම දකිනවා පංචස්කන්ධයේ ඇති වෙන විදිය. සංඥාව තුලම දකිනවා පංචස්කන්ධයේ ඇති වෙන විදිය. තණ්හාව තුලම දකිනවා පංචස්කන්ධයට තණ්හා කරන විදිය. උපාදානීය තුලම දකිනවා Tamanගේ පංචස්කන්ධය උපාදානය වෙන බව. භවයේ තුලම දකිනවා පංචස්කන්ධයේ ගොඩ නැගෙන විදිය. ජාතිය තුලම දකින්න පංචස්කන්ධයේ ගොඩ මේ ජනිත වන විදිය. ඊට පස්සේ මේ විදියට පින්වත්නි මේ හැම එකකම පංචස්කන්ධය ගලපීම තුල එයා විදර්ශනා සම්මාදිට්ඨිය ඇති කර ගැනීම පිළිබඳ පරයය ලෝකෙ බොහෝ කාලෙකින් මතුවෙච්ච එකක්. ඒ විදර්ශනා සම්මාදිට්ඨිය කොහොමද හදාගන්නේ කොහොමද ඒක කරන්නේ කියලා මිනිස්සු ගොඩාක් දෙනෙක් කල්පනා කර හිටියා. ඒ කල්පනා කර ඉන්න අයට මේක ඊටාම සුබ පණිවිඩයක් වුණා. මොකද මේ සම්මාදිට්ඨික ක්‍රමය අනුගමනය කරලා සම්මාදිට්ඨිය තුල ස්ථාවර වෙච්ච උදවිය අපට කතා කරලා තියෙනවා. ඒ තුලම ප්‍රතිවේක්ෂණා කරන විදිහ දක්වාම උන්ගේ හිත හසුරුවා ගන්න පවතින කැමැත්තත් ඒ තුල කැපිලා පේනවා. එහෙමනම් අපිට එකක් තේරෙනවා. මොකද්ද? මේ එක දහම් කොට්ටාසයක් ජීවිතයට ගලපා ගැනීමයි වටින්නේ. එහෙමනම් අද අපි පැහැදිලි කරන්නේ සලායතන පරයයයි. සාරිපුත්තයන් වහන්සේගෙන් සංඝයා අහනවා ස්වාමීන් එවත් සාරිපුත්තයන් වහන්සේ සම්මාදිට්ඨිය හදාගන්න තව ක්‍රමයක් තියෙන්න බැරිද? ඒතර උන්වහන්සේ කියනවා නෑ තව ක්‍රමයක් කියන්න පුළුවන්. මොකද්ද කියලා අහනකොට පැහැදිලි කරපු එක්තරා කොට්ටාසයක් තමයි අපි මෙතනදී දේශනා කරන්නේ. යතෝකෝ ආවුසෝ අරිය ශාවකෝ සලායතනංච පජානාති. සලායතන ගැන දැනගන්නවා. සලායතන පිළිබඳ නුවණක් හදාගන්න. ඕන සම්මාදිට්ඨිය පිළිබඳ අපි මීට කලින් කතා කරපු ඔක්කොම දේශනා එක පැත්තකින් තියලා ඒවා එකක්වත් මතක කරන්නේ නැතුව ඔක්කොම අයින් කරලා එහෙම දෙයක් ඇහුවේ නැහැ කියලා හිතාගෙන උනත් එහෙම එකක් දන්නේ නැහැ කියලා හිතාගෙන උනත් දැන් මේ ඔක්කොම එක පැත්තකින් තියලා මේ කල්පනාව හදාගත්තාම එයා තුල සම්මාදිට්ඨිය උපදිනවා. යතෝකෝ ආවුසෝ අරිය ශාවකෝ සලායතනංච පජානාති. සලායතන දැනගන්නවා නම් සලායතන සමුදයංච පජානාති. සලායතනවල හට ගැනීමක් දැනගන්නවා නම් සලායතන නිරෝධංච පජානාති. සලායතනවල නිරෝධයක් දැනගන්නවා නම් සලායතන නිරෝධගාමිනී පටිපදංච පජානාති. සලායතන නිරුද්ධ කරන ප්‍රතිපදාව පිළිබඳවත් යම් ශ්‍රාවකයෙකුට අදහසක් තියෙනවා නම් එත්තා වතාපිකෝ ආවුසෝ අරිය ශාවකෝ සම්මාදිට්ඨි හෝති. එපමණකින් ආයුෂ්මතුනි ඒ ආර්ය ශ්‍රාවකයා සම්මාදිට්ඨිකයි. බලන්න කොච්චර ලස්සනද කියලා. කොච්චර පැහැදිලිද නිරවුල්ද කියලා බලන්න. ගැට ගැහෙනවද බලන්න කොතනවත් නෑ. මේ ආකාර හතරෙන් තමයි සම්මාදිට්ඨිය හදාගන්න තියෙන්නේ. ඒතර මේ හතර දැනගන්නයි තියෙන්නේ. පජානාති දැනගන්නවා. දැනගත්තාම දැක ගන්නවා. අන්න ඒකයි. පජානාති දැනගන්නවා. ඊට පස්සේ තමයි මේ දැකගන්නේ. පස්සතෝ. ඒක නෙවෙයි ධර්මයේ ගොඩක් තැන්වල තියෙන ඥානතෝ හම්බික්කවේ පස්සතෝ ආසවණං කයං වදාමි කියලා. දැනගන්නයි තියෙන්නේ. එතකොට දැන ගැනීම Tamanගේ ජීවිතය තුලින් දැනගන්නවා.
මේ ආයතනික ක්‍රියාවලිය සලායතනංච පජානාති සලායතන පිළිබඳ නුවණ ඉස්සල්ලාම දේශනාවෙන් අහලා දැනගන්නවා, කියවලා දැනගන්නවා. සම්මාදිට්ඨික සූත්‍රය බලලා දැනගන්න පුළුවන්. හැබැයි සම්මාදිට්ඨික සූත්‍රයේ තියෙන මේ වාක්‍ය විතරයි. එයා ඉතින් හොඳට සම්මර්ෂණය කරලා නුවණින් කල්පනා කරලා අහලා ශ්‍රවණය කරලා දැනගන්න ඕන. මොකද මේ සම්මාදිට්ඨික සූත්‍රයේ තියෙන පාඩේනේ අපි මේ කියන්නේ. නමුත් මේකේ විස්තරය ඉතින් දේශකයන් වහන්සේ නමක් විසින් පැහැදිලි කරනකොට ඒ අඩුපහඩු තැන් ටික වසාගෙන ඒ දැක Tamanගේ තියෙන නුවණේ අඩුපහඩු ටික පුරවාගෙන සම්පූර්ණ කරගන්න ඕන. යතෝකෝ ආවුසෝ අරිය ශාවකෝ සලායතනංච පජානාති. එතකොට ආයතන 6 දැනගන්නවා කියන එක නුවණ ඒක නිකම් ඇති වෙන එකක් නෙමෙයි. ඒක මේ බණ ටිකක් ඇහුවා කියලා ඇති වෙන එකක් නෙමෙයි. ඒක ඊට පස්සේ ඒ නුවණ Tamanගේ ජීවිතයෙන් විදර්ශනා කරන්න ඕන. ඒ කියන්නේ Tamanගේ ආධ්‍යාත්මය තුලින් විදර්ශනා කරන්න ඕන. චින්තාමය වශයෙන් අපි ඒකට කියන්නේ. මේ ආයතන 6 ක්‍රියාවලිය Tamanගේ ආයතන වලින් දකින්න ඕන. ඇස සම්බන්ධව අපි කතා කරන චක්කායතනයේ සිද්ධාන්තය Tamanගේ චක්කායතනෙන් දකින්න ඕන. එතකොට ඒ අවබෝධය බොහොම ස්ථාවර වෙන මට්ටමට එනවා. ඒ මට්ටම තුල ඊට පස්සේ සලායතනයන්ගේ නිරෝධය පිළිබඳ දකින්න භාවනා කරන්න ඕනේ. ඒ කියන්නේ භාවනාව තුලින් කරගන්න ඕන කොටසක් ස්ථීර වශයෙන් තියෙනවා. ඒක නෑ කියලා කියන්න බෑ. භාවනා නොකරන කෙනෙකුට භාවනාවෙන් තොරව සලායතන නිරෝධය පැහැදිලි ලෙස පිරිසුදු ලෙස දැක ගන්න බෑ. හැබැයි මුලින්ම භාවනාවෙන් කරගන්න ඕන දෙයක් තියෙනවා කියලා අපි හිතන්නේ. නමුත් මුලින් භාවනා කරන කෙනෙක් භාවනා කරන එක හොඳයි. නමුත් භාවනාව තුලින් දැනගන්න ඕන කොටසකුත් තියෙනවා. ඒ කොටස තුලින් තමයි පින්වත්නි නැවත ආශ්‍රව නූපදින විදිහටම ආය ආශ්‍රවයක් වැඩෙන්නේ නැති විදිහටම සමුච්ඡේද වශයෙන් සම්පූර්ණයෙන්ම ආශ්‍රවයන්ගේ නිදහස් වීම අත්දකින්න ලැබෙන්නේ. එතකොට මුලින්ම මේ සුතමය ඥානය ඊටාම වැදගත් දෙයක්. දැන් සලායතනංච පජානාති සලායතන පිළිබඳ නුවණ කියනකොට මොකක්ද මේ සලායතන සම්බන්ධ නුවණ? මොකක්ද මේ අපි කතා කරන සලායතන සම්බන්ධ නුවණ? ඇත්තටම මේ නුවණ කෙබඳු එකක්ද කියලා හොඳට කල්පනා කරලා බලන්න ඕන. දැන් සාරිපුත්තයන් වහන්සේම සංඝයාට කියනවා චෛමී ආවුසෝ ආයතනානි ආයුෂ්මතුනි ආයතන 6යි. චක්කායතන, සෝතායතන, ගානායතන, ජීවහායතන, කායායතන, මනායතන. එතකොට ආයතන කීයද? ආයතන 6යි. චෛමී ආවුසෝ ආයතනානි ආයතන 6ක් තියෙනවා. මෙන්න මේ ආයතන 6 පිළිබඳවම නුවණක් පවත්වනකොට ඒකට කියනවා සලායතනංච පජානාති. එතකොට මේ ආයතන කියලා කියන්නේ මේ ඇත්තටම මේ ආයතන 6 හරහා දැන් ඔබ අපේ දේශනා අහලා තියෙනවා නම් දන්නවා ආයතන 6 හරහා ස්කන්ධ මෝරණ විදිහ අපි කියලා තියෙනවා. එතකොට මේ ආයතන 6 දැනගන්නම විතරක් නෙමෙයි ආයතන 6 හරහා දැන් ආයතනංච පජානාති කියනකොට සලායතනංච පජානාති කියනකොට යාර තුල සම්මාදිට්ඨිය ඇති වෙනවා. ආයතන 6 හරහා පංචස්කන්ධ ලෝකයේ ඇති වෙන විදිය දකිනකොට ඒ දැක්මම විදර්ශනාවට හැරවෙනවා. දැන් බලන්න කොච්චර පැහැදිලිද? ආයතන 6 තුල සම්මාදිට්ඨිය හදා ගන්නවා. ආයතන 6 තුල පංචස්කන්ධ ලෝකයේ ඇති වෙන විදිය දකිනකොට ඒ තුල යාට විදර්ශනා සම්මාදිට්ඨිය පහළ වෙනවා. එතකොට දැන් ඉස්සල්ලාම මෙයා ආයතනවල ක්‍රියාකාරීත්වය දැනගන්න ඕනනේ. එතකොට මේ තුල පින්වත්නි ඇත්තටම මේ හැම කාරණයක් තුලම චතුරාර්ය සත්‍යෙම තියෙනවා. දැන් මෙතන මේ ශ්‍රාවකේ දැන් චතුරාර්ය සත්‍යයේ සන්තිස් බෝධිපාක්ෂික ධර්මවල අන්තර්ගත නැහැ. සතර සතිපට්ඨානය, සතර සම්‍යක් ප්‍රදාන වීරිය, සතර ඊර්ධිපාද, පංච බල, පංචේන්ද්‍රිය, සප්තබොජ්ජංග ආර්ය අෂ්ටාංග මාර්ගය කියන ටිකනේ සන්තිස් බෝධිපාක්ෂික ධර්ම. හැබැයි සන්තිස් බෝධිපාක්ෂික ධර්ම වල චතුරාර්ය සත්‍ය නැහැ. ඇයි? දැන් චතුරාර්ය සත්‍ය නම් බුදු කෙනෙක් ප්‍රධාන වශයෙන් ප්‍රමුඛව පැහැදිලි කරපු කාරණය ඇයි මේ සන්තිස් බෝධිපාක්ෂික ධර්ම වල නැත්තේ? බුදුරජාණන් වහන්සේ දේශනා කරපු යම් තාක් දහම් කොට්ටාස නැත්තම් ඒ සියලු දහම් කොට්ටාස
පින්වත්නි මේ චතුරාර්ය සත්‍යයට යොමු කරන්න පුළුවන්. හරියට කැලෑවේ ඕන තරම් සත්තු ඉන්න පුළුවන්. ඒ ඕනම සතෙක්ගේ අඩියක් ඇතාගේ අඩියට දාන්න පුළුවන් නේද? ඇත් අඩිය ඇස් තුලට කැලේ ඉන්න ඕනම සතෙක්ගේ අඩිය දාන්න පුළුවන්. ඒ කියන්නේ ඇතාගේ අඩිය ඇතුළට එච්චර ලොකු අඩියක් තියෙන කැලේ ඇතු නෑ. ඒතකොට අන්න ඒ වගේ චතුරාර්ය සත්‍ය ඇතුළට අපි දන්න යම් තාක් සත්‍යයක් තියනවාද? යම් තාක් දියුණු කළ යුතු ධර්මයක් තියනවාද? ඒ සියලු ධර්ම මේක ඇතුළට දාන්න පුළුවන්. ඒ නිසා බුදුරජාණන් වහන්සේ මෙතනදී වෙනම අපට පැහැදිලි කරන්නේ වෙනම පර්යායක් විදියට අපට තේරුම් කරන්නේ වෙනම කොටාසයක් විදියට අපට පැහැදිලි කරන්නේ අපට චතුරාර්ය සත්‍යය. එතකොට මේ තුලත් තියෙන චතුරාර්ය සත්‍යය. ඇත්තටම මේ තුර මේ සලායතන තුලත් එයා දකින්න චතුරාර්ය සත්‍ය ක්‍රියාත්මක වෙන විදිය. ඒ කියන්නේ ආයතන 6 කියන්නේ දුක. චක්කායතන, සෝතායතන, ගානායතන, ජීවහායතන, කායායතන, මනායතන කියලා ආයතන 6ක් ගැන අපි කතා කරන්නේ. මේ ආයතන 6 තමයි පින්නොත් දුක කියලා කියන්නේ. මේ චක්කායතන කියන්නේ දුකට කියන වචනයක්. මොකද මේ ඇස හරහායි දුක හැදින්නේ. සෝතායතන කියලා කියන්නේ සෝතේ යම් ආයතන බවට ක්‍රියාත්මක වෙනකොට ඒ ආයතන බවට ක්‍රියාත්මක වීම තුළ අසෘතවත් පෘථග්ජනයා තුළ දුක ක්‍රියාත්මක වෙනවා. එතකොට චක්කායතන, සෝතායතන ආදී ආයතන 6 දුකක් විදියට දකින්න ඕන. මේ සලායතන සමුදයංච පජානාති. සලායතන වල සමුදය දුකේ සමුදය විදියට දකින්න ඕන. දුකේ හට ගැනීම විදියට. සලායතන සමුදයංච පජානාති කියන එක දුකේ හට ගැනීම විදියටයි දකින්නේ. හේතුව තමයි ඇහි තමයි දුකේ හට ගැනීම තියෙන්නේ. කනේ තමයි දුකේ හට ගැනීම තියෙන්නේ. නාසයේ තමයි දුකේ හට ගැනීම තියෙන්නේ. දිවේ තමයි දුකේ හට ගැනීම තියෙන්නේ. කයේ තමයි දුකේ හට ගැනීම තියෙන්නේ. මනසේ දුක හටගන්නේ. ඔయిత වඩා දුක හට ගන්න තැනක් නෑ. එතකොට මේ සලායතන වල සමුදය තමයි දුකේ සමුදය. එතකොට සලායතන සමුදය සමානයි දුක්ඛ සමුදය ආර්ය සත්‍යයට. සලායතන නිරෝධංච පජානාති. සලායතන වල නිරෝධය, සලායතන වල නිවීම, සලායතන වල නිරුද්ධ වීම දුක්ඛ නිරෝධාර්ය සත්‍ය විදියටයි දකින්නේ. බලන්න මේ චතුරාර්ය සත්‍යෙට මේ කොච්චර ගැළපෙනවද නේ? සලායතන වල නිරෝධය. මොකද දැන් දුකේ නිරෝධයේ විදියට චතුරාර්ය සත්‍ය එක හෙලාම පැහැදිලි කරන තැන්වල, ඒ කියන්නේ ඉලක්කගතව පැහැදිලි කරන තැන්වල කියන්නේ යායන් තණ්හා පෝනෝ භාවිකා නන්දිරාග සහගතා. පුනර්භවයේ ඇති කරන යම් කිසි තණ්හාවක් තියෙනවා නම් ඒ තණ්හාව නිරුද්ධ වෙනකොට ඒක තමයි දුකේ නිරෝධයේ විදියට පෙන්වන්නේ. ඒතකොට මේ ඇස කන නාසය දිවකය මනස කියන සලායතන වල තමයි තණ්හාව හදන්නේ. තණ්හාව හදන කම්හලයි ඇස කියලා කියන්නේ. තණ්හාව කියන යකඩේ හදන කම්මලයි පින්වත්නි කන කියලා කියන්නේ. ඒතකොට මේ ආයතන 6 නම් වූ කම්මලේ තමයි මේ යකඩය නැවත නැවත රත් කර උපදම දමා මේක මේ ආයුධය හදන්නේ. එතකොට තණ්හාව දුකේ සමුදය විදියට පෙන්නපු නිසා මෙතන මේ දේශනාවෙම තියෙනවා සලායතන නිරෝධංච පජානාති. සලායතන වල නිරෝධයේ විදියට මේ බුද්ධ ශ්‍රාවකයා දකින්න ඕන දුකේ නිරෝධය. සලායතන නිරුද්ධ වුණොත් දුකයි නිරුද්ධ වෙන්නේ. මොකද ආයතන 6 තණ්හාවේ ක්‍රියාකාරීත්වය හදලා දෙන්නේ. ඒතර තණ්හාවේ ක්‍රියාකාරීත්වය ආයතන 6 තුල හදන නිසා ආයතන 6 ක්‍රියාවලිය තුල යා දකින්නේ තණ්හාවයි. එතකොට තණ්හාව විදියට බුදුරජාණන් වහන්සේ නිරුද්ධ කරන්න පෙන්වුවේ දුක්ඛ නිරෝධාර්ය සත්‍යයේදී. දැන් මෙතන ඊට පස්සේ භාග්‍යවතුන් වහන්සේ දේශනාව ඇසුරින් වදාරනවා සලායතන නිරෝධගාමිනී පටිපදංච පජානාති. සලායතන නිරුද්ධ කරන ප්‍රතිපදාවක් දැනගන්නවා. මොකක්ද මේ ප්‍රතිපදාව? අයමේව ආර්යෝ අට්ඨංගිකෝ මග්ගෝ ආර්ය අෂ්ටාංගික මාර්ගයයි. එතකොට මේ ආයතන 6 ක්‍රියාවලිය තුල චතුරාර්ය සත්‍ය ක්‍රියාවලිය සිද්ධ වෙන විදිය බුද්ධ ශ්‍රාවකයා දකින්න ඕන. ආයතන 6 ක්‍රියාවලිය තුල චතුරාර්ය සත්‍ය ක්‍රියාත්මක වෙන විදිය සාමාන්‍ය බුද්ධ ශ්‍රාවකයාට නුවණක් දැනීමක් තියෙන්න ඕන. පින්වත්නි, ඔකට බොහොම ලස්සන කාරණයක් මම ඔබට කියන්නම්. එක දේශනාවක් තියෙනවා සංයුක්ත නිකායේ
සලායතන වර්ගයේ තියෙනවා දුක්ඛ සමුදය සූත්‍රය කියලා. කොහෙද තියෙන්නේ? සංයුක්ත නිකායේ. තැන කොතනද? සලායතන වර්ගයේ තියෙන්නේ. දුක්ඛ සමුදය සූත්‍රය. ඒකේ භාග්‍යවතුන් වහන්සේ වදාරනවා දුක්ඛස්ස භික්ඛවේ සමුදයංච අත්තංගමංච දේසිස්සාමි. පින්වත් මහණෙනි, මම දුක්ඛයාගේ හට ගැනීමත් සමුදයංච දුක්ඛස්ස භික්ඛවේ සමුදයංච අත්තංගමංච, අත්තංගමී කියන්නේ විනාශ වීම, දුකේ විනාශ වීම. ඒකට කියනවා අත්තංගමී කියලා. පින්වත් මහණෙනි, මම ඔබලාට මේ දුක්ඛයාගේ හට ගැනීමත් දුකේ අත්තංගමයත් ඔබට දේශනා කරන්නම්. තං සුනාත, ඒ නිසා ඒක අහන්න. සාදුකං මනසිකරෝත, ඒක මනසිකාරය කරන්න. බාසිස්සාමීති, මම දේශනා කරන්නම්. කතමේච භික්කවේ දුක්ඛස්ස සමුදයෝ, පින්වත් මහණෙනි, දුකේ සමුදය කියන්නේ කුමක්ද? ඒ කියන්නේ දුකේ සමුදය කියන්නේ මොකද්ද? දුකේ හට ගැනීම කියන්නේ මොකද්ද? ඊට පස්සේ භාගතුන් වහන්සේ මතක් කරනවා චක්කුංච පටිච්ච රූපේච උප්පජ්ජති චක්කු විඥානං. දැන් මේ මොකද්ද කියන්නේ? මේ දුකේ හට ගැනීම ගැනයි කියන්නේ. චක්කුංච පටිච්ච රූපේච උප්පජ්ජති චක්කු විඥානං. පින්වත් මහණෙනි, ඇසද රූපයද නිසා චක්කු විඥානය උපදී. අන්න එහෙමයි තේරුම් ගන්න ඕන. චක්කුංච පටිච්ච රූපේච උප්පජ්ජති චක්කු විඥානං. ඇසද රූපයද නිසා, ඇසයි රූපයයි නිසා. එතකොට එහෙමනම් ස්පර්ශය ඇස්සෙත් එකට ප්‍රතිවීමක් තියනවද නැද්ද? තියෙනවා. චක්කුංච පටිච්ච රූපේච උප්පජ්ජති චක්කු විඥානං. ඇසද රූපය ප්‍රත්‍ය කරගෙන, ඇසද රූපේ නිසා චක්කුංච පටිච්ච රූපේච උප්පජ්ජති උපදිනවා චක්කු විඥානං. චක්කු විඥානය උපදී. එතකොට චක්කු මේ තුන පෙරපසු නැතුව උපදිනවා. එතකොට මේ තුන උපදිද්දී පින්වත්නි, ඇසයි රූපයයි නිසා චක්කු විඥානේ පෙරපසු නැතුව උපදිනවා. එතකොට මේ ඉපදීම මුල් කරගෙන ඊට පස්සේ භාග්‍යවතුන් වහන්සේ වදාරනවා දැන් මේ දුකේ හට ගැනීම ගැනයි කියන්නේ. තින්නං සංගති පස්සෝ, ඒ තිදෙනාගේ එක්වීම මහණෙනි ස්පර්ශයයි. මේවා නිතර ඇහිලා තියෙන්න පුළුවන්. නමුත් බලන්න දුකේ හටගන්න දුක අපි ඒකයි කිව්වේ දුක්ඛ සත්‍ය විදිහට මේක දකින්න කියලා. මේ තුන් දෙනාගේ එකතු වීම ස්පර්ශයයි. ඊට පස්සේ පස්සපච්චයා වේදනා, ස්පර්ශය නිසා යම් වේදනාවක් උපදීද වේදනාපච්චයා තණ්හා, ඒ විඳීම මුල් කරගෙන ඒ විඳින දෙයට තණ්හාව උපදී. විඳින දෙයට තණ්හාව උපදී. අයං දුක්ඛස්ස සමුදයෝ, මහණෙනි මේ දුක්ඛයාගේ සමුදයයි. අන්න බලන්න කොච්චර ලස්සනද. එතකොට මේ කාරණේ කොයිතරම් පැහැදිලිද? මේ තමයි දුකේ සමුදය, දුකේ හට ගැනීම. එතකොට දැන් තේරෙනවද මේ දුකේ හට ගැනීම ආයතනවලමයි වෙන්නේ කියලා? ආයතනවලමයි වෙන්නේ. ඇසයි රූපයයි ප්‍රත්‍ය කරගෙන චක්කු විඥානය කියලා එකක් උපදිනවා. ඒ තිදෙනාගේ එක්වීම ස්පර්ශයයි. ස්පර්ශයේ ප්‍රත්‍ය කරගෙන වේදනාවක් උපදිනවා. ස්පර්ශ කරනකොට ඇහැ නිසා විඳීමක් හට ගන්නවා. ඒ වේදනාව නිසා වේදනාපච්චයා තණ්හා, විඳින දේ මුල් කරගෙන ඒ පුද්ගලයා තුල තණ්හාවක් හිතේ ජනිත වෙනවා. ඊට පස්සේ භාග්‍යවතුන් වහන්සේ වදාරනවා අයං දුක්ඛස්ස සමුදය, මහණෙනි මෙයයි දුකේ හට ගැනීම. එතකොට බුදුරජාණන් වහන්සේ ඇස කියන තැනම දුකේ හට ගැනීම විදිහට පෙන්වුවේ නැහැ. රූප දකින්න එකම දුකේ හට ගැනීම විදිහට පෙන්වුවේ නැහැ. රූප දකින්න එක දුකේ හට ගැනීම විදිහට පෙන්වුවොත්, රූප දකින්න තැන දුකේ හට ගැනීම විදිහට පෙන්වුවොත්, එතකොට ඒ ශ්‍රාවකයාට රූප නොදක ඉන්න එකෙන් දුක නිරුද්ධ කරන්න පුළුවන් වගේ අදහසකට යන්න පුළුවන්. එතකොට ඒක ප්‍රායෝගිකව කරන්න බෑ. දැන් අපගේ බුදුරජාණන් වහන්සේ අපිට වදාළේ ප්‍රායෝගිකව කළ හැකි, ප්‍රායෝගිකව වැඩිය හැකි, ප්‍රායෝගිකව පුහුණු කළ හැකි දෙයක්. එතකොට ඇසට රූපයක් දැනෙන තැනම දුකයි කියලා කිව්වේ නෑ. එහෙම දුකයි නම් රූප නොදක ඉන්නයි උත්සාහ කරන්නේ. ඒ ಭಾರತේ හිමයි හිටියා. ಭಾರතේ හිටිය සමහර අය ඒගොල්ලෝ කිව්වා රූප දකින්න එපා උඹලා.
උඹලා රූප දකින්න නැතුව ඉඳපල්ලා. ශබ්ද අහන්න නැතුව ඉඳපල්ලා. මිනිස්සු ආසයක් නැති කුරුල්ලෙක්වත් නැති ඝන කැලෑවකට ගිහින් හිටපල්ලා. ශබ්ද ඇහෙන්නේ නැහැ. දැන් බුදුරජාණන් වහන්සේ එහෙම පැහැදිලි කරේ නෑ. රූප දකින්න මට්ටම තුල දුක විදියට එතනම පෙන්වුවේ නෑ. ඒත රූප දකින්න තැනම දුක පෙන්වුවොත් එහෙම එහෙනම් දුකේ නිරෝධයේ විදියට රූප නොදක ඉන්න තැනකින් එයා විමුක්තියක් හොයන්න පුළුවන්. එහෙම එකක් නෙමෙයි අපිට බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරේ. රූප දකින්න එක මුල් කරගෙන මේ කාරණා තුනේ ස්පර්ශයේ මුල් කරගෙන ඒ ස්පර්ශයේ නිසා යම් විඳීමක් හට ගන්නවා නම් ඒ වේදනාව කෙරෙහි වේදනාවේ යථාර්ථය නොදන්නාකම නිසා යම් කෙනෙකුගේ ජීවිතයේ තණ්හාවක් ඇති වෙනවද? මේ ඔක්කොම වෙන්නේ මොකක් නිසාද පින්වත්නි? ඔක්කොම වෙන්නේ නොදන්නාකම නිසා. එතකොට නොදන්නාකම නිසා නොදක්නාකම නිසා දකින්න නැතිකම නිසා දන්නේ නැතිකම නිසා එයාගේ ජීවිතේ තණ්හාව ඇති වෙනවා. තණ්හාව ඇති වුණා කියන්නේ අන්න දුකේ හට ගැනීම. තණ්හාව ඇති වෙන තැනයි දුකේ හට ගැනීම. එතකොට මේක හොයාගෙන මුලට යනකොට සලායතන තමයි හේතුව. ආයතන 6 තමයි. නමුත් ආයතන 6 ක්‍රියාත්මක වීම රහතන් වහන්සේටත් සිද්ධ වෙනවා. රහතන් වහන්සේටත් මේ ආයතන 6 ක්‍රියාත්මක වීම සිද්ධ වෙනවා. රහතන් වහන්සේට චක්කු ප්‍රසාදේ, සෝත ප්‍රසාදේ, ගාන ප්‍රසාදේ, જીවහා ප්‍රසාදේ, කාය ප්‍රසාදේ, මනෝ ප්‍රසාදේ පවතිනවා. එතකොට එතනම දුකයි නම් එන රහතන් වහන්සේට දුක තියනවද නැද්ද? දුකේ සමුදය තියෙනවා. ඒක දුක නෙමෙයි. ඒ කියන්නේ මේ රූප දැක්කට කමන්නේ. ශබ්ද ඇහුවට කමක් නැහැ. ගඳ සුවඳ වින්දට කමක් නැහැ. රස දැනුණට කමක් නැහැ. හැබැයි මේකේ අවදානම තියෙන්නේ මේවා විඳින්න ගියාට පස්සේ ඒ විඳීම අස්සේ දුකක් හැදෙනවා. විඳින එක නෙමෙයි අවුල. විඳින එකේ ප්‍රශ්නයක් නැහැ. විඳින්න යෑම නිසා ඒ විඳින්න යන එක නිසා යා දුක හට ගන්නවා. දැන් උදාහරණයක් විදිහට මේ පළඟැටියා කැමැති පින්වත්නි පිච්චෙන්න නෙමෙයි. පළඟැටියා කැමැති පහන් දැල්ලේ ආලෝකයටයි. දැන් පළඟැටිය පහන් දැල්ලේ ආලෝකයට කැමැති වුණොත් අකමැත්තෙන් හෝ කැමැත්ත වැඩක් නැහැ. එයාට පිච්චෙන්න වෙනවා. ඒතර පිච්චෙන්න උනේ පින්වත්නි පහන් දැල්ලට කැමැති වෙච්ච නිසා. නමුත් පළඟැටියා පහන් දැල්ලට මිසක් පිච්චෙනවට කැමැති නැහැ. පහන් දැල්ලටයි පළඟැටියා කැමැති. නමුත් එයා පළඟැටියා පහන් දැල්ලට කැමැති වුණොත් අතිරේක වයාට අකමැති වුණත් පිච්චෙන්න වෙනවද නැද්ද? පිච්චෙන්න වෙනවා. අන්න ඒකයි. රූප දකින්න එක කිසි අවුලක් නැහැ. රූප දැකලා විඳින එකත් කිසි අවුලක් නැහැ. ඒතර විඳීම මුල් කරගෙන ඒ විඳින දෙයට අසෘතවත් පෘථග්ජනයාගේ හිතේ තණ්හාවක් උපදිනවා. ඒ දැක්ක තැන අතාරින මට්ටමක් නැහැ. ඒතර මේ අත්දකින්න ලෝකයේ මුල් කරගෙන ඒ ශ්‍රාවකයා රාගය උපද්දවනවා. ද්වේෂය උපද්දවනවා. මෝහය උපද්දවනවා. ඒතර රාගය උපදින්න නැති විදියට රූප දකින්න පුළුවන් නම්, ද්වේෂය ඇති වෙන්නේ නැති විදියට රූපය දකින්න පුළුවන් නම්, මෝහය ඇති වෙන්නේ නැති විදියට රූපය දකින්න පුළුවන් නම්, එතකොට මේ ආයතන 6 හරහා දුකේ සමුදයක් නැහැ. මොකද මේ රූප දකින්න නැතුව ඉන්න එකක් බුදුරජාණන් වහන්සේ වදාළේ නෑනේ. මේ දුක්ඛ සමුදය සූත්‍රයේ භාග්‍යවතුන් වහන්සේ වදාළේ මහණනි දුකේ හට ගැනීම මම කියන්නම්. මේ ඇසයි රූපයයි දෙක නිසා ඇහි විඥානය කියලා එකක් පහළ වෙනවා. මේ තිදෙනාගේ එක්වීම ස්පර්ශයයි. ස්පර්ශය නිසා වේදනාව උපදිනවා. මොනවද උපදින්නේ? සැප වේදනා, දුක් වේදනා, මනාපමනාපකම් එක්කෝවනේ උපදින්නේ. ඒ වේදනාව උපන්නට පස්සේ විඳින දේ කෙරෙහි හිතේ තණ්හාව ඇති වෙනවා. ඒතර ඒ දැකපු දේ පිළිබඳ යථාර්ථ අවබෝධය නැති නිසා එයාට විඳින දේ මුල් කරගෙන රූප තණ්හාවක් උපදිනවා. ශබ්ද තණ්හාවක් උපදිනවා. ඒතර මේ තණ්හාව නිසා මේ තණ්හාව ඇති වුණාට පස්සේ අයන් දුක්ඛස්ස සමුදය මහණෙනි ඒ දුකේ සමුදයයි. දුකේ හට ගැනීමයි. ඒක කොච්චර පැහැදිලිද? ඒතර මේ පණිවිඩය තමයි හැම තැනකින්ම තේරුම් ගන්න තියෙන්නේ. එතකොට මෙන්න මේ සියලු කාරණා පිළිබඳ නුවණ පහළ වෙනවා කියන එක තමයි සලායතන හරහා මේ සම්මා දිට්ඨිය හදා ගන්නවා කියලා කියන්නේ. ආයතන හරහා සම්මා දිට්ඨිය හදා ගන්නවා කියන්නේ මෙන්න මේ බඳු තත්ත්වය එකක්.
ඊට පස්සේ භාග්‍යවතුන් වහන්සේ වදාරනවා කතමීච භික්කවේ දුක්ඛස්ස අත්තංගමෝ. පින්වත් මහණෙනි මම දුකේ විනාශයත් නිරෝධයත් දුකේ හට නොගැනීමත් දුක විනාශ කිරීම ගැනත් මම ඔබට කියන්නම්. කතමීච භික්කවේ කතමෝච භික්කවේ දුක්ඛස්ස අත්තංගමෝ. දුකේ අත්තංගමයත් මම ඔබට කියන්නම්. චක්කුංච පටිච්ච රූපේච උප්පජ්ජති චක්කු විඥානං. ඔන්න දුකේ අත්තංගමයත් එතනම පටන් ගන්නෑ. එහෙමනම් අපිට පැහැදිලි ඇහෙන් රූප දකින්න එක කිසි අවුලක් නැහැ. රූප නොදක ඉන්නවා කියනවා නම් ඒක මහා අත්කිලමතානුയോഗී ගොරෝසු වැඩපිළිවෙලක්. ඒක භාග්‍යවතුන් වහන්සේගේ ක්‍රමයේ නෙවෙයි. ඒතකොට ලස්සනයි අවලස්සනයි කියලා හිතන එකත් ලෝකේ ගැටලුවක් නැහැ. හැබැයි ලස්සනීවත් එක්ක ඇලෙන අවලස්සනීවත් එක්ක ගැටෙන ගතියයි අරුබුදය. ඊට පස්සේ භාග්‍යවතුන් වහන්සේ වදාරනවා චක්කුංච පටිච්ච රූපේච උප්පජ්ජති චක්කු විඥානං. ඇසද රූපේද නිසා ඇසේ විඥානේ පහළ වෙනවා. තින්නම් සංගති පස්සෝ මේ තිදෙනාගේ එකතු වීම ස්පර්ශයයි. ඊට පස්සේ භාග්‍යවතුන් වහන්සේ වදාරනවා පස්සපච්චයා වේදනා. ස්පර්ශය නිසා විඳිනවා. වේදනා පච්චයා තණ්හා. වේදනාව නිසා තණ්හාවක් ඇති වෙනවා. වේදනාව නිසා ඇති වෙනවා තණ්හාවක්. ඒතර වේදනාව නිසා තණ්හාවක් ඇති වෙනකොට තස්සයේව තණ්හාය අශේෂ විරාග නිරෝධෝ උපාද නිරෝධෝ. උන්වහන්සේ වදාරනවා තස්සායේව තණ්හාය අර තණ්හාව කියලා එක දැන් විඳීම නිසා තණ්හාව ඇති වෙනවා. දැන් මේ කියන්නේ දුකේ නැති නිරුද්ධ වීම ගැන. වේදනාව නිසා තණ්හාවක් ඇති වෙනවා. ඒ තණ්හාව තස්සායේව තණ්හාය අශේෂ විරාග නිරෝධා උපාදාන නිරෝධෝ. ඒ තණ්හාව ඉතිරි නොකොට එතන ඇති වෙනවනේ රූපේ නිසා රූප තණ්හාවක්. අනේ රූප තණ්හාව ඉතිරි නොකොට යම් තැනක නිරුද්ධ වුණොත් එහෙම එතන ඒ තණ්හාව නිරුද්ධ වීම නිසා උපාදාන නිරෝධා භව නිරෝධෝ. එතකොට එයාගේ උපාදානික නිරුද්ධ වෙනවා. මොකද තණ්හාව ඇති වුණා මේ තණ්හාව ඇති වෙන දෙයට අපේ හිත නිරායාසයෙන් බැඳෙනවා. තණ්හාව ඇති වුණොත් ඇති වෙච්ච තැන හිත බැඳෙනවා. දැන් මෙතන යා ඇහැ මුල් කරගෙන රූප දකිනවා. රූප දැක්කට ඒ රූප ලස්සනයි නම් අලස්සනයි කියනවා. ලස්සනයි නම් අවලස්සනයි විදිහට තේරුම් ගන්නවා. ඒ ලස්සන අවලස්සන රූප කෙරෙහි එයා ඒ කාරණා තුන ඇහි කාරණා තුන එකතු වෙනකොට තිදෙනාගේ එක රාශි වීම ස්පර්ශ වීම මුල් කරගෙන එයා විඳින්නේ. එයා විඳින දෙයට තණ්හාව හදන්නේ. ඇත්තටම මේ අපේ ජීවිතේ හැම වෙලාවකම විඳින දෙයට තණ්හාව ඇති වෙනවා. ඒ කියන්නේ මේ ලෝකේ ලස්සන නම් ලස්සන නොදක ඉන්න එක නෙමෙයි. ලස්සන දකින්නවා. එතකොට අවලස්සන නම් අවලස්සන දකින්නවා. දැන් මේක ගිහියෙකුට හරියන විදිහට අපි කියන්න ඕනනේ. ලස්සන දේ ලස්සනයි කියලා කියනවා. අවලස්සන දේ අවලස්සනයි කියලාත් කියනවා. හැබැයි ඒ ලස්සන අවලස්සන දේවල් වල යථාර්ථයේ තේරුම් අරගෙන ඉන්නවා. ඒ නිසා ඒ ලස්සන අවලස්සන ඒවා මුල් කරගෙන තණ්හාව හදන්නේ. එයා තණ්හාව හදන්නේ නැහැ. ඒතර ඒ තණ්හාව හදන්නේ නැති පින්වත්නි එයාගේ තණ්හාවේ ඉතුරු නොකොට නිරුද්ධ වීමක් ඇද්ද? තස්සායේව තණ්හාය අශේෂ විරාග නිරෝධා උපාදාන නිරෝධෝ. ඒ තණ්හාව නිරුද්ධ වුණොත් දකින්න රූපයේ කිරී පවතින රූප තණ්හාව නිරුද්ධ වුණොත් ඒ නිරුද්ධ වෙච්ච තැනක උපාදාන නිරෝධෝ. උපාදානයයි බැඳී යාමයි නිරුද්ධ වෙන්නේ. උපාදාන නිරෝධා භව නිරෝධෝ. උපාදානයේ නිරුද්ධ වුණොත් භවයයි නිරුද්ධ වෙන්නේ. ඒ ඇහෙන් දකින්න රූපේ නිසා කර්ම රැස් වෙන්නේ. සිතෙන් කයෙන් වචනයෙන් කර්ම රැස් වෙන්නේ. ඒකයි මෙතන භවය කියන්නේ. උපාදාන නිරෝධා භව නිරෝධෝ. භවය නිරුද්ධ වුණොත් භව නිරෝධෝ ජාති නිරෝධ. ජාතිය නිරුද්ධ වෙලා යනවා. භව නිරෝධා ජාති නිරෝධෝ. භවය නිරුද්ධ වුණොත් ජාතිය නිරුද්ධ වෙලා යනවා. අර විපාක වෙනස දැන් ඇස නිසා කර්ම හැදෙන්නේ නැහැ නේ. ඇස නිසා කර්ම හැදෙන්නේ නැතිකොට ඊට අනුව ජාතියක් කොහෙන්ද දැන්? ජාතියක් නැහැ. ජාති නිරෝධා ජරා මරණ නිරෝධෝ.
ජරා මරණං ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාසා නිරුද්ධಂತಿ. ජාතිය නිරුද්ධ වීමෙන් ජාතිය මුල් කරගෙන ඇතිවෙන ජරාවක් මරණයක් ශෝකයක් පරිදේවයක් දුකක් දෝමනසක් තියෙනවා නම් ඒ සියල්ලම නිරුද්ධ වෙනවා. දැන් බලන්න එහෙමනම් මේ සලායතන නිරෝධය නිසා නේද දුක නිරුද්ධ වෙන්නේ. මෙතනමයි පින්වත්නි මේ අවුල කැරකි තියෙන්නේ. මෙතන මේ අවුල කැරකි තියෙද්දී ජාතක කතා එක මේ අවුල ලියන්න බෑ. දුකේ හට ගැනීමත් සලායතන මුල් කරගෙන දුක සමුදය වෙන්නේ. දුකේ නිරෝධයත් සලායතන මුල් කරගෙන වෙන්නේ. දුකේ නිරෝධය සම්පූර්ණයෙන්ම නිරුද්ධ කිරීම තියෙන සලායතන මුල් කරගෙන. නිරෝධය කියලා කියන්නේම මෙතන නිරෝධය ගැඹුරින් කතා කරගන්න ඕන. අපි ඉස්සරහට සලායතන නිරෝධය ගැන වෙනම දේශනාවක් කරන්න බලමු. නමුත් මේ දුක්ඛ සමුදය සූත්‍රයේදී පැහැදිලි කරනවා දුකේ නිරෝධය ගැන. දුකේ අත්ංගමය ගැන. එතකොට මේක තමයි ඇසින් කනින් මේ ආයතන හයෙන්ම වෙන්නේ. චක්කායතනින්, සෝතායතනින්, ගානායතනින්, ජීවායතනින්, මනායතනින් මේ සියල්ලෙම වෙන්නේ ඕක තමයි. සියල්ලෙම වෙන්නේ ඕකයි. එතකොට මේ සම්පූර්ණ දුකේ නිරෝධය කියන්නේ සලායතන වල නිරෝධයයි. මොකද මේ විදියටනේ දුක ගැට ගැහෙන්නේ. දැන් බලන්න කනින් ශබ්දය අහනකොට කනයි ශබ්දයයි දෙක ප්‍රත්‍ය කරගෙන පින්වත්නි උපදිනවා. මොකක්ද උපදින්නේ? උපදින්නේ සෝත විඥානය. එතකොට මේ තිදෙනාගේ එකතු වීමට සංයෝගයට කියනවා ස්පර්ශය කියලා. ඊට පස්සේ පස්සපච්චය වේදනා ස්පර්ශේ නිසා යා විඳිනවා. ඊට පස්සේ වේදනා පච්චය තණ්හා විඳින දේ විඳින්න ඒ විඳින ශබ්දයේ කෙරේ ශබ්ද තණ්හාවක් උපදිනවා. ඊට ශබ්ද තණ්හාව උපදිනකොට තස්සායේව තණ්හාය අශේෂ විරාග නිරෝධෝ උපාද නිරෝධා. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ වදාරනවා තස්සායේව තණ්හාය අශේෂ විරාග නිරෝධා උපාදාන නිරෝධෝ. එතකොට එයා තුළ ඒ ඇහෙන ශබ්දයේ කිරි ශබ්ද තණ්හාවක් හැදෙන්නේ නැත්තම් අහපු ගමන් ඇහිම් මාත්‍රයෙන් ස්පර්ශයේ තුළ හැබැයි මේක දැනගන්න තියෙන්නේ මේක අර අපි ඔය සප්ත අනුපස්සනාව එහෙම මෙතනට පාවිච්චි කරන්න මේ ආයතන වලට. සප්ත අනුපස්සනාව ගැන අපි බණක් මීට කලින් කරලා තියෙනවනේ. ඒක දකින්න මොකේද දකින්නේ? එතකොට කනයි ශබ්දයයි කනේ විඥානයයි කියන කාරණා තුනේ එකතු වීම නිසායි මට මේ සද්දය ඇහෙන්නේ. ස්පර්ශ වීම නිසා. ස්පර්ශේ නිට්ටයද අනිත්‍යද? ස්පර්ශය අනිත්‍යයි. ස්පර්ශය හටගෙන නිරුද්ධ වී යන දෙයක්. නිවිනි වී යන දෙයක් ස්පර්ශය. එතකොට ස්පර්ශය අනිත්‍ය නම් ස්පර්ශය නිසා හටගන්න යම් විඳීමක් තියෙනවා නම් ඒ වේදනාව නිට්ටයද අනිත්‍යද? වේදනාවත් අනිත්‍යයි. වේදනා සැප වේදනා මරණකම් තියෙනවා කියලා එහෙම එකක් නැහැ නේ. දුක් වේදනා මරණ ඇත්තටම බලද්දී මෙතනම නිරුද්ධයි, මෙතනම හට ගන්නවා, මෙතනම නිරුද්ධයි. ඒතර වේදනාව අනිත්‍ය නම් මේ දැන් අනිච්චානුපස්සනාව වගේ කිම් පුළුවන් ඕනනම් කෙනෙකුට මේ එක කාරණයක් මෙතනට ගලපලා බලන්න. ඒතර වේදනාව අනිත්‍ය නම් වේදනාවත් හටගෙන නිරුද්ධ වී යන දෙයක් නම් වේදනාව නිසා ඇතිවෙන යම් තණ්හාවක් තියෙනවා නම් ඒ තණ්හාවත් හටගෙන නිරුද්ධ වෙලා යන දෙයක්. ඒතර මේ මෙතනින් මේ ශ්‍රාවකයා දකිනවා වේදනාව හටගෙන නිරුද්ධ වෙලා යනවා නම් හටගෙන නිරුද්ධ වී යන වේදනාවකට මගේ හිතේ තණ්හාව ඇති වෙන්නේ මහා මෝඩකමකට කියලා ඒ ශ්‍රාවකයාගේ හිතේ උපදින අදහසක්. ඒ උපදිනකොට පින්වත්නි ඒ ශ්‍රාවකයාට මේ ආයතන හයේ නිරෝධය නිසා දුක නිරුද්ධ වෙන ආකාරය දකින්න පුළුවන්. එතකොට මේ දුක නිරුද්ධ වෙන්නේ තණ්හාව ඇති වුණාම ඒ තණ්හාව ඇතිවෙච්ච කාරණේ මුල් කරගෙන තස්සායේව තණ්හාය අශේෂ විරාග නිරෝධෝ ඒ තණ්හාව ඉතිරි නොකොට මාර්ගයෙන් නිරුද්ධ කරනවා නම් මෙතන හරි ලස්සන වචනයක් තියෙනවා. තස්සායේව තණ්හාය අශේෂ විරාග නිරෝධා උපාදාන නිරෝධෝ. යම් ශ්‍රාවකයෙක් තුළ ඉතිරි නොකොට ඒක මාර්ගයෙන් නිරුද්ධ කරනවා නම් එහෙමනම් නිරෝධය පිණිසයි මාර්ගය අනුගමනය කරන්නේ. දුක්ඛ සත්‍ය, සමුදය සත්‍ය, නිරෝධ සත්‍ය, මාර්ග සත්‍ය කියලා හතරක් සත්‍ය තියෙනවනේ. එතකොට දුක්ඛ සත්‍යයි, සමුදය සත්‍යයි, මාර්ග සත්‍යයි තුනම පාවිච්චි කරන්නේ නිරෝධය පිණිසයි. එතකොට නිරුද්ධ කරලා දාන්න නිවීම පිණිස සම්පූර්ණ දුක නිරුද්ධ කරන්නයි මේ චතුරාර්ය සත්‍ය ඊතුරු අංග තුනම වඩන්නේ. අන්න ඒ පරයයත් තේරුම් ගන්න.
දුක තේරුම් අරගෙන එහි සමුදය තේරුම් අරගෙන මාර්ගයේ වඩන්නේ නිරෝධය පිණිසයි. සියල්ල තුල නිරුද්ධ වුණාට පස්සේ කොහොමද? තස්සායේව තණ්හාය අශේෂ විරාග නිරෝධෝ. ඉතිරි නැතිවම මාර්ගයෙන් නිරුද්ධ කරලා දැම්මොත්, මාර්ගයෙන් නිරුද්ධ කරනවා කියන්නේ සම්මා දිට්ඨියෙන් නිරුද්ධ කරනවා. මාර්ගයෙන් නිරුද්ධ කරනවා කියන්නේ ඒකයි. සම්මා දිට්ඨිය හදා ගන්නවා. සම්මා දිට්ඨිය හදා ගන්න තමයි මේ ඔක්කොම අපි කරන්නේ. එතන මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වැදගත්ම අංගය සම්මා දිට්ඨිය. සම්මා දිට්ඨිය පිණිස තමයි සම්මා සංකල්පයයි සම්මා දිට්ඨිය පිණිසමයි පින්වත්නි සම්මා සතියයි සම්මා සමාධියයි සම්මා වායාමයයි තුනම තල්ලුව දෙන්නේ සම්මා දිට්ඨියට. දුර ඉඳලා ඈත ඉඳලා සීලෙන් තල්ලුවක් දෙනවා. ඔය අපි ඉස්සලා ඊතුරු කතා කරන්නේ අංග ටික. සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා ආජීව කී අපි කතා කරන්නේ ඊතුරු අංග ටික තියෙන්නේ. ඔය ඔක්කොම තියෙන සීලේ නියෝජනයක්. පොදුවේ ගත්තොත්. ඒ ටික දුර ඉඳලා තල්ලුව දෙනවා. මොකටද මේ තල්ලුව දෙන්නේ? සම්මා දිට්ඨිය උපදව ගන්න. ඒකයි මෙතන භාගතුන් වහන්සේ වදාරේ මේ ඉතිරි නැතුවම තණ්හාව නිරුද්ධ වුණොත් ඒ නිරුද්ධ වෙච්ච තැනක උපාදානය කියන්නේ දැන් එතකොට නිරුද්ධ වෙනකොට තස්සායේව තණ්හාය අශේෂ විරාග නිරෝධෝ උපාදාන නිරෝධෝ මේ භාගතුන් වහන්සේ වදාරනවා අශේෂ විරාග නිරෝධා උපාදාන නිරෝධෝ. එතකොට අර එයාගේ ජීවිතය තුළ තණ්හාව ඉතිරි නොකොට නිරුද්ධ වෙනකොට උපාදානයන්ගේ නිරෝධය ඇති වෙන. උපාදානයේ නිරෝධය කියන්නේ උපාදානය කරන්නේ තණ්හා වශයෙන්. මේ ලෝකේ උපාදානය කරන්නේ තණ්හා වශයෙන්. මෙතන තණ්හා කියලා කියන්නේ මේ මගේ වශයෙන්. තණ්හා මාන දිට්ඨි වශයෙන් උපාදානය කරන්නේ. මගේ ආත්මයේ වශයෙන් උපාදානය කරගන්නේ. එතකොට මගේ ආත්මය වශයෙන් උපාදානය කරන්න දෙයක් නැහැ. තණ්හාව නැත්තම්. තණ්හාව ඇති වුණාට පස්සේ තමයි ඒ තණ්හාව ඇති වෙච්ච රූපේ හෝ ශබ්දේ හෝ ගන්ධය හෝ රසය හෝ පහස හෝ සිතුවිලි හෝ මගේ ආත්මය කියලා අල්ලන්නේ. උපාදානය කරන්නේ ඔය ආකාර තුනේ. තණ්හා මාන දිට්ඨි වශයෙන් තදින් අල්ලා ගැනීම නිරුද්ධ වෙලා යනවා. ඒක නිරුද්ධ වෙලා යනකොට උපාදාන නිරෝධා භව නිරෝධෝ. උපාදානයේ නිරුද්ධ වෙනකොට කර්ම භවයේ නිරුද්ධ වෙලා යනවා. කර්ම රැස් වෙනවනේ. දකින්නේවා අහනේවා දැනෙනේවා නිසා කර්ම රැස් වෙනවා. මේ සලායතන මුල් කරගෙනයි කර්ම රැස් වෙන්නේ. ඒ කර්මයේ නිරුද්ධ වෙනකොට කර්ම භවයේ නිරුද්ධ වීමෙන් කර්ම භවයට අනුව තමයි ජාතිය පහළ වෙන දැන කර්මයේ නිරුද්ධයි. කර්මයේ නිරුද්ධ වුණාට පස්සේ ජාතිය නිරුද්ධ වෙලා යනවා. ජාතිය නිරුද්ධ වුණාට පස්සේ ජාති නිරෝධා ජරා මරණං ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාසා නිරුද්ධಂತಿ. සියලු ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් දුක නිරුද්ධ වෙලා යනවා. එතකොට මේ සලායතන ආයතන 6 මේ ආයතන 6 දැනගනි, සමුදය දැනගනි, නිරෝධය දැනගනි, ප්‍රතිපදාව දැනගනි කියන මෙන්න මේ නුවණ මේ සියලු කාරණා දැනගැනීම තුළ ඇති වෙනවා. අන්න එතකොටයි සම්මා දිට්ඨිය ඇති වෙන්නේ. ඒ සම්මා දිට්ඨිය උපන් ශ්‍රාවකයා තුළ නිරායාසයෙන් ඒ හිතේ උද්ගත වෙනවා තත්වයක්. ඒ උද්ගත වෙන තත්වය තමයි ඇස කන නාසය දිවකය මනස කියන ආයතන 6 මුල් කරගෙන ආයතන 6 මුල් වෙලා කිසිම හේතුවක් නිසා රාගයක් ඇති වෙන්න විදියක් නැහැ. ස්ථාවර වුණාම මම කියන්නේ. ද්වේෂයක් ඇති වෙන්න විදියක් නැහැ. මෝහයක් ඇති වෙන්න විදියක් නැහැ. නිරායාසයෙන් මේ தත්ත්වය අත්දකින්නේ. දැන් අපි මේ ආයතන 6න් ලෝකයට බහිනකොටම එක්ක අපේ රාගය ඇති වෙනවා, එක්ක ද්වේෂය ඇති වෙනවා, එක්ක මෝහය ඇති වෙනවා. දැන් මේ තුනෙන් එක තැනක අපි නවතිනවා. ඇහෙන් දකින රූපයත් මේ තුنين ප්‍රකටම නැති වුණත් සමහරට අප්‍රකටව හරි මේ තුنين එක තැනක් අල්ලනවා. එතකොට යා ඒ රාගය ඇති කරපු, ද්වේෂය ඇති කරපු, මෝහය ඇති කරපු කාරණේ මුල් කරගෙන එයාට යම් රූපයක් හම්බ වෙනවනම් ඒ රූපේ ළඟ නවතිනවා, එක්කෝ යාගේ ඇහැ පැත්තේ නවතිනවා, එක්කෝ ඒ ඇහැයි රූපයයි දෙක එකතු වෙලා පහළ වෙච්ච යම් හිතක් තියෙනවනේ, ඒකට කියන්නේ චක්කු විඤ්ඤාණය කියලා. අන්නේ හිත පැත්තේ නවතිනවා. අසුරුතවත් පෘථග්ජනයා මේ තුنين එක තැනක නවතිනවා. නවතින්න දෙයක් නැහැ. මේ සියලු ධර්ම හටගෙන නිරුද්ධ වෙනවා. යංකින්චි සමුදය ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මං.
සියලුම ධර්ම නිරුද්ධ වෙනවා කියලා දැනගත්තට පස්සේ මේ එක තැනකවත් නවතින්නේ නැහැ. දැක්කාම දැක්කා විතරයි, දැක්ක තැන අතහැරෙනවා. ඇහුවාම ඇහුවා විතරයි, අහපු තැන අතහැරෙනවා. දැනුණාම දැනුණා විතරයි, දැනුණු තැන අතහැරෙනවා. හිතුණාම හිතුණා විතරයි, හිතුණු තැනම අතහැරෙනවා. දැන් ඉතින් රාගයෙන්, ද්වේෂයෙන්, මොහෙන් තෙමෙන්න තැනක් නැහැ. අතහැරිච්ච තැනක මොනවද තෙමෙන්නද? අතහැරිච්ච තැනක රාගයෙන්, ද්වේෂයෙන්, මොහෙන් තෙත් වෙන්න විදියක් නැහැ. ඔක ලස්සන සිද්ධියක් මම කියන්නම්. මොග්ගල්ලාන මහරහතන් වහන්සේ, මුගලන් මහරහතන් වහන්සේ දවසක් කැලේ හුදෙකලාවේ භාවනා කළා. භාවනා කර කර ඉන්නකොට විමලා කියලා ගණිකාවක්, විමලා කියලා වෙසංගනක් ඒ කැලේ ඇතුලෙන් එක දවසක් ගමනක් යනවා යා. ඉතින් ටික හුදෙකලාවේ ගහක් යට හිටියා. එතන මං හිතන්නේ මොකක් පාරක්වත් තිබ්බත් දන්නේ නැහැ. මේ විමලා කියන වෙසංගන මොග්ගල්ලාන මහරහතන් වහන්සේට අභිමුඛ වෙනවා. එතන මේ මුගලන් මේ විමලා කියන ගණිකාව හරි ලස්සන කෙනෙක්. මේ වෙසංගන හරි ලස්සන කෙනෙක්. ඉතින් බොහොම රූප සම්පන්න ශරීරයක් තිබිලා තියෙනවා. දිග කෙස් හැටියක් තිබිලා තියෙනවා. ඉතින් මේ ඇය ඊටාම රූප සම්පන්න සිව්මැලි තරුණියක්. මොකද ගොඩාක් රූප සම්පන්න අයම තමයි අන්න මේ වෙසංගනන් විදියට ಭಾರತේ ප්‍රසිද්ධ වෙලා තියෙන්නේ. ඒගොල්ල ඒ රටවල් වල තිබුණු චින්තන රටාවත් එක්ක සමහරට එහෙම රූප සම්පන්න කෙනෙක් වෙසංගනක් විදියට නම් කරලත් තියෙනවා. කැමැත්තෙන් හෝ අකමැත්තෙන්. ඒතර මේ මුගලන් මහරහතන් වහන්සේට විමලා කියන ගණිකාව අභිමුඛ වෙනවා එක්තරා දවසක. ඒතර මේ විමලා කියන ගණිකාවට මේ වෙසංගනට මුගලන් මහරහතන් වහන්සේ ගැන යම් හැඟීමක් ඇති වෙනවා. රාගයට බර යම් හැඟීමක් ඇති වෙනවා. ඒතර මේ දැන් මේ ඇයිගේ තේරි ගාතාවේ තියෙනවා විභූසිත්වා ඉමං කායං, හරියට මිනිස්සු මාව දැක්කට පස්සේ, මාව මිනිස්සු දැකගත්තට පස්සේ යම් වෙලාවක මෝඩයාගේ වර්ණනාවට ගැළපෙන විදිහටයි මම අඳින්නේ කියනවා. මේ මෝඩ අන්ධබාල පෘථග්ජනයන්ගේ වර්ණනාවක් තියෙනවනේ මේ ලෝකේ. ඒ අන්ධබාල පෘථග්ජනෙක් යම් විදියකටද රූපේ වර්ණනා කරන්නේ, මම ඒ වර්ණනාව ඇති වෙන විදියටයි අඳින්නේ කියනවා. ඒ මෝඩයන්ගේ වර්ණනාව ගැළපෙන විදියටයි මම ඇඳුම් අඳින්නේ කියනවා. මේ විමලා කියන වෙසංගන කියනවා මම හොඳට ඇඳගෙන මගේ ශරීර අංගෝපාංග අංගපසංග පේන විදියට මං එහෙම මෙහෙම බාගෙට ඇඳගෙන මම මගේ තිබුණු මාලිගාවේ මම දොර ළඟ හිටගෙන ඉන්නවා කියනවා. හරියට මම හිටගෙන ඉන්නේ, ඇයිගේ තේරි ගාතාවේ මේක තියෙන්නේ, මම හිටගෙන ඉන්නේ හරියට මුවන් අල්ලන වැද්දෙක්, මුවන් අල්ල ගන්න වැද්දෙක් මුවන් අල්ලන්න උගුලක් අටවා කෝ මුවෙක් කියලා මග බලාගෙන ඉන්නවා වගේ. මම මගේ ශරීරය හොඳට ලස්සනට හදාගෙන මෝඩ ජනයා වර්ණනා කරන විදියට එහෙම මෙන් ඇඳුම් පටලවගෙන මම හරියට බලාගෙන ඉන්නේ මුවන් අල්ලන වැද්දෙක් මුවන් අල්ලන්න උගුලක් අටවල බලාගෙන ඉන්නවා වගේ. ඉතින් මෙන්න මේ විමලා කියන වෙසංගන තමයි මේ විදිහට මේ මිනිසුත් එක්ක විවිධ කායික සම්බන්ධතා හදාගත්ත විශාල මුදලකට ಭಾರತයේ අලෙවි වෙච්ච මේ විමලා කියන විසංගනට තමයි මහා මොග්ගල්ලාන මහරහතන් වහන්සේ දවසක් මුණ ගැහෙන්නේ. ඒතර උන්වහන්සේ හුදෙකලාවේ භාවනා කර කර ඉන්නවා. මේ විමලා විසංගන එකපාරම දැක්කා මේ සිද්ධිය. උන්වහන්සේ භාවනා කරනවා. හරියට හිත රාගයෙන් පෙළුණා. මෙබඳු ශ්‍රමණෙක් එක්ක මට යම් සම්බන්ධතාවයක් හදාගන්න තියෙනවා නම් ඒක කොච්චර හොඳයිද? මේ වගේ ශ්‍රමණෙක් එක්ක මට පුළුවන් නම් හරියට මොග්ගල්ලාන මහරහතන් වහන්සේ කියන්නේ නිල් මැණික් වලින් හදපු ප්‍රතිමූර්තියක් වගේ පින්වත්නි. එච්චරට මේ මුගලන් හාමුදුරුවෝ බොහොම කඩවසම් කෙනෙක්. දැන් ওই ප්‍රතිමා නිල් පාටට තිබ්බට උන්වහන්සේ ටිකක් කළු පැහැයට හුරුයි තමයි. නමුත් උන්වහන්සේ බොහොම කඩවසම් තරුණෙක්. එතකොට මේ විමලා කියන වෙසංගනට හිතෙන්නේ මොග්ගල්ලාන මහරහතන් වහන්සේ දකින්නකොට හරියට නීල මාණිකයෙන් කරපු ප්‍රතිමූර්තියක් වගේ. එතකොට මේ විමලා කියන වෙසංගනට හිතුනේ
මොකටද අපි මේ වගේ කහට වස්ත්‍රයකින් මේ විදියට මේ තරම් කඩවසන් ආරෝහ පරිණාහ ශරීරයක් තියෙන දේහධාරී ශරීරයක් වසාගෙන මොකට භාවනා කරනවද දන්නේ. කසාවතකින් ජීවිතේ වනසාගෙනයි සිටින්නේ. මේ භික්ෂුව කසාවතේ. ඒතකොට දැන් එයාට පෙනුනේ කොහොමද? එයාට පෙනුනේ පැවිද්ද ජීවිතේ වනස ගන්න දෙයක් විදියට. දැන් උනත් පේනවා. ආශ්‍රිතවත් පෘථග්ජනයෙකුට හිතෙන්න පුළුවන් මේ පැවිද්ද කියන්නේ ගිහිකමේ අර්ථය යට කර ගැනීමක් කියලා. මට එහෙම ඇහිලා තියෙනවා කියනවා සමහර අය. පැවිදි වෙනකොට කියනවා අපෝ ජාතිය රකින්නේ කවුද කියලා අහනවා. කොහොමද ජාතිය ගෙනියන්නේ කියලා අහනවා. එතකොට මේ කොල්ලෝ තැන් වල මේ කුඩු පාවිච්චි කරනකොට මත් කුඩු පරිහරණය කරනකොට ජීවිතේ මත නිසාම විනාශ වෙලා යනකොට හන්දිවල එකතු වෙවි දුරාචාරය අනාචාරය වැඩ කරනකොට එතකොට කවුරුත් කියනවද ජාතිය කඩ වැටෙනවා කියලා? කියන්නේ ඒක කොච්චර අසත්පුරුෂ චෝදනාවක්ද? පැවිදි වෙනකොට කියනවා අන්න ජාතිය ඉවරයි කියලා. මොකට මේ සමහර පැවිද්දෝ කියනවා එහෙම. පැවිදි වුණොත් එහෙම ජාතිය ඉවර වෙයි කියලා. ඒතර බුදුරජාණන් වහන්සේ ওই කතා අහගෙන හිටියානම් අද උන්වහන්සේ වැඩි පැත්තක්වත් හොයන්න වෙන්නේ නැහැ. එච්චරට මේ කතා සත්පුරුෂයි. දැන් මේ අන්ධබාල පෘථග්ජනෙක් හිතන විදිය බලන්න. ඇයි හිතන්නේ මේ විමලා කියන වෙසංගන හිතනවා මේ හාඳුරෝ හරියට මේ නීල මාණික්කයෙන් කරපු ප්‍රතිමූර්තියක් වගේ මොකට මේ කසාවතින් ජීවිතේ වනසා ගත්තද දන්නේ නැහැ. ඒ රාගයෙන් මේ භික්ෂුව දිහා හිත බැඳී ගියා. හිත බැඳිලා මම වසඟයට ගන්නම්. ඒ කියන්නේ යාට හුරුයි ඒක. ඕනම තරුණයෙක් Tamanගේ වසඟයට ගන්න තරම් ඉතාම රූප සම්පන්න ශරීරයක් තිබ්බනේ. එතකොට ඒ රූපයෙන් එයා හිතුවා මම වසඟයට ගන්නම්. ඔය භාවනාවෙන් හිටියට මට එක බැල්මයි අවශ්‍ය. එයා හිතුවා සාමාන්‍ය මිනිස්සුන්ගේ චර්යාව. එයා කල්පනා කරනවා මම වසඟයට ගන්නම් කියලා. එයා ඒ භික්ෂුන් වහන්සේ එහෙමත් නැත්නම් මොග්ගල්ලාන මහරහතන් වහන්සේ යම් තැනකද වැඩ ඉන්නේ. ඒ කිට්ටුවටම ගිහින් එයා නටන්න පටන් ගත්තා. නටන ගමන් ගී කියන්න පටන් ගත්තා. ගීත ගායනා කරනකොට පායට බැඳී මූපුර සොලවන්න පටන් ගත්තා. පාය බැඳි මූපුර සොලවමින් නටන්න පටන් ගත්තා. ඇය නටනකොට ඇය ගීත ගායනා කරනකොට ඒ මොග්ගල්ලාන මහරහතන් වහන්සේ හිමීට නෙත් විවර කළා. අර ගහ යට වැඩ ඉඳලා හිමීට නෙත් විවර කළා. ඒ හිමීට නිහීනියට නෙත් විවර කරනකොට පින්වත්නි නෙත් විවරණ කරන වෙලාවේ මේ විමලා කියන ගණිකාවට වෙසංගනට හිතුණා අහෝ පුදුමයි මේ මුනිවරයා මගේ මෝපුර සෙලවීමට මගේ ගී හඬට නෙත්තරියා කියලා හරි සතුටක් ඇති වුණා. ඒ තව දුරටත් එතන නටන්න පටන් ගත්තා. නටනකොට මේ මොග්ගල්ලාන මහරහතන් වහන්සේ කතා කළා නැගණිය මොකද මේ කියලා ඇහුවා. මොකද මේ හුදේකලාවේ වැඩ ඉන්න මාසලට ඇවිල්ලා මේ වනේ මෙතන සදබද කරන්නේ මොකද කියලා ඇහුවා. ඔබගේ ඔය උත්සාහය හරියට නෙළුම් කොළයකට වතුර දැම්මා වගේ කියනවා. ඒතර මොග්ගල්ලාන මහරහතන් වහන්සේ මේ හිත දැනගත්තා. උන්වහන්සේ කියනවා ඔබගේ ওই උත්සාහය හරියට කොහොමද නෙළුම් කොළයකට වතුර දැම්මා වගේ. වතුර හිටින්නේ නැණි නෙළුම් කොළේ. එතකොට නෙළුම් කොළයකට වතුර දැම්මම වතුර හිටින්නේ නැහැ වගේ ඔබේ උත්සාහය සාර්ථක නැහැ කියනවා. මේ ආයතන හය හරහා රාගේ හිටින්නේ නැහැ කියනවා. හරියට නෙළුම් කොළයකට වතුර දැම්මා වගේ. ආයතන හය හරහා ඇසට ඔබගේ රූපේ මට ගැටෙනකොට කනට ඔබේ ශබ්දේ ඇහෙනකොට ඔබට මේ ලෝකයා අන්ධබාල පෘථග්ජනයෝ මිහිරි ලස්සනයි තව කියපන් කියලා කෑ ගහනවා ඇති. හැබැයි ඔබේ ඔය හඬ මගේ කනට ඇහෙනකොට මට රාගේ උපදින්නේ නැහැ කියනවා. මට රාගේ උපදින්නේ නැහැ කියනවා. හරියට ඒක කොයි වගේද? නෙළුම් කොළයකට වතුර දැම්මා වගේ. එතකොට දැන් මේ විදිහට කියනකොට ඇය කියනවා
එහෙනම් ඔබ වහන්සේ මාව පිළිගන්නේ නැහැ. ඔබ වහන්සේ මාව පිළිගන්න ලෑස්ති නැහැ. මේ මිනිස්සු මාව පිළිගන්නේ ඔබ වහන්සේ වගේ ප්‍රතික්ෂේප කරපු කෙනෙක් මට හම්බුන්නේ නැහැ කියනවා. මිනිස්සු මාව පිළිගන්නේ හරියට මේකේ හරි ලස්සන වචනයක් තියෙනවා. මිනිස්සු මාව පිළිගන්නේ හරියට නාකි මීහරක් රැලක් මඩක් දැක්කහම මඩට පනිනවා වගේ මේ මිනිස්සු මාව පිළිගන්නේ. නාකි මී රැලක් හරියට මඩට පැනලා මඩේ දඟලනවා වගේ මාව පිළිගන්නේ. අනේ කොහොමද මේසා රූපයක් තියෙන මම මේසා මිහිරි කටහඬක් තියෙන මම කොහොමද ඔබ වහන්සේ ප්‍රතික්ෂේප කරන්නේ? අන්න ඒකයි මම කිව්වේ මේක දිග කතාවක්. ආයතන 6 තුල අහන දකින්න දැනෙන හිතෙන දේවල් තුල ප්‍රපංචකරණයකට ලක් නොවෙන්නේ. ප්‍රපංචකරණයට ලක් වෙන්නේ තණ්හාව ඇති වුණොත්. තණ්හාව ඇති වෙච්ච තැනකයි උපාදානිය වෙන්නේ තණ්හා මාන දිට්ඨි වශයෙන්. දැන් තණ්හාව ඇති වෙන්නේ නැත්තම් ආයතන 6 හරහා. තුඩි ඇතිවෙච්ච අහන ශබ්දයේ දකින්න රූපේ උපාදානීය වෙන්නේ තණ්හාව මාන දිට්ඨි වශයෙන්. උපාදානීය වෙන්නේ නැති තැනක පින්වත්නි ප්‍රපංචකරණයක් නෑ. අපේ ආයතන 6 හරහා ප්‍රපංචකරණයක් සිද්ධ වෙනවා. එතකොට මුගලන් මහරහතන් වහන්සේ වදාරනවා මේ නාකි මීහරක් ටිකක් මඩවලක් දැක්කාම ඒ මඩට පන්නේ යම්සේද මේ අසුරුතවත් පෘථග්ජනයා ආයතන 6 හරහා පිනවා ලෝකෙට යන්නේ නොදන්නාකම නිසා කියනවා. මේ ආයතන 6 හරහා දුක හැදෙනවා කියලා උන්දලාට අවබෝධයක් නැතිකම නිසා කියනවා. ඔබ මේ සලායතන නිරෝධය ගැන අවබෝධ කරපු මා පිළිබඳ ඔබ ඔය තරම් නටලා ඔය තරම් ගී කියලා මහන්සි වෙලා මාව වසඟයට ගන්න කල්පනා කරනවා නම් ඒක හරියට මදුරු පියාපතකින් මහා මේරුව වහන්න හදනවා වගේ වැඩක් කියනවා. නැගණිය ඔබේ උත්සාහය හරියට පළඟැටියේ ගින්න එක්ක හැප්පෙනවා වගේ වැඩක් කියනවා. වෙනසින්නේ පළඟැටියාමයි කියනවා. වෙනසින්නේ පළඟැටියාමයි කියනවා. මේ කතාව අහද්දී මේ විමලා කියන බලන්න මේ සංගණකට සිහිය උපදිනවනි. කොච්චර වැරදි තිබ්බත් රහත් උනානි. කොච්චර වැරදි තිබ්බත් ඒකයි මේ ජීවිතේ ඕන තරම් වැරදුනාවේ. වරදින කෙනෙකුට ගරහන්න එපා. ඒ වරදින කෙනා ඔබට කලින් ධර්මී කරා එන්න පුළුවන්. ඒ නිසා මේ විමලා කියන විසංගන අවබෝධයටපත් වෙලා රහත් උත්තමාවියක් වෙලා කරපු තේරි ගාතාවේ ඇයිගේ තේරි ගාතාව විස්තර වෙනවා. ඇයි තමයි ඇයිගේ පරණ ජීවිතය ගැන විස්තර කරන්නේ. ඇයි හරි ලස්සනට ඒක විස්තර කරනවා. මෝඩයන්ගේ වර්ණනාවේ හැටියට මම නටාපු විදිය, මම ගයාපු විදිය ඇයි විස්තර කරනවා. මුවන් අල්ලන වැද්දෙක් මේ මුව අල්ලන්න උගුල් අටවල වගේ මම මේ කය මුල් කරගෙන මේ එහෙම යන කොල්ල අල්ලගන්න උගුල් අටවපු විදිය ගැන තියෙනවා. ඒක හරි ලස්සනයි මේ විග්‍රහය. මේ දැන් මේ සලායතන නිරෝධයේ ජීවිතෙන් දැක්කාම පින්වත්නි ඇස කන නාසය දිවකය මනස හරහා ඇතිවෙන යම් විඳීමක් තියෙනවනේ ඒ විඳීම අනිත්‍ය වශයෙන් දකින්න පුළුවන්. අනිත්‍ය නම් ඒ අනිත්‍ය වෙච්ච වේදනාව තුළ දුකක්මයි පිහිටා තියෙන්නේ. දුකක් තියෙනවා නම් ඒක මම මගේ ආත්මය කියලා වසඟයට ගන්න බෑ කියලා සලායතනවල ක්‍රියාත්මක වීම දකින්නකොට ඒ දකින්න ශ්‍රාවකයාට ජීවිත අවබෝධය කරා පැමිණෙන්න පුළුවන්. එතකොට මේ ජීවිත අවබෝධය කරා පැමිණෙනවා නම් ඊළඟට ඔබ දැනගන්න ඕන දෙයක් තමයි මේ සියලු කාරණා තුල ආයතන 6 ක්‍රියාත්මක වීම දකින්නකොට සම්මාදිට්ඨිය ඇති වෙනවා. ඇසහරහා පංචස්කන්ධයේ වැඩෙන විදිය අපි මීට කලින් බණවල කියලා තියෙනවා. කනහරහා පංචස්කන්ධයේ වැඩෙන විදිය ප්‍රායෝගිකව දකින්න. මේ වෙලාවේ ඔබේ කනට ඇහෙන ශබ්දයේ මුල් කරගෙන මේ මගේ බණ වචනේ ධර්මයේ දහම් කතාවාරි කමක් නැහැ. ඇහෙනකොට අනේ මේ වෙලාවෙත් සෝත විඥානේ පහළ වෙලා ඊට අනුව හඳුනගෙන සුඛ වේදනාවක් ඇති වෙලා ඒ සුඛ වේදනාවට අනුව හිතේ සිතුවිලි ජනිත වෙලා මගේ රූපස්කන්ධයත් බිඳි යාමක් නේද වෙන්නේ. ඇසහරහත් වෙන්නේ මෙච්චරයි කනහරහත් වෙන්නේ මෙච්චරයි කියලා තමන්ගේ ජීවිතේම දකින්න. අන්න විදර්ශනා සම්මාදිට්ඨිය. ඒ දැක්ම තවදුරටත් මානසිකාරය කරන්න. එතකොට ඔබට මාර්ග සම්මාදිට්ඨියට ඔබ වැටෙනවා. මාර්ග සම්මාදිට්ඨිය වැටුනාම තවදුරටත් ඒකම මානසිකාරය කරන්න. ඒක භාවනාවෙන් දකින්න. හොද්දට සලායතනවල නිවි යන විදිය දකින්න. ඇති වෙනවට වඩා වේගෙන් නිවෙන විදිය දකින්න. හරියට දියබුබුලක් වතුර වැටෙනකොට එකපාරම නැගීගෙන ඇවිල්ලා එකපාරම පුපුරලා යනවා වගේ. උදේට වඩා වැය වැඩි නේද?
හට ගැනීමට වඩා සමුදයට වඩා නිරුද්ධ වී යන වේගේ වැඩි නේද කිය නිරෝධයම දකින්න, නිවි යන විදිය දකින්න, සියලු ධර්ම නිවින විදිය දකින්න. ඒ දැක්ම තුල ඵල සම්මාදිට්ඨිය උපදී. එතකොට ඔබට පුළුවන් ඔබේ ආධ්‍යාත්මික ප්‍රවේශය තුල ප්‍රත්‍යවේක්ෂණා කරන්න. එතකොට ඔබට ප්‍රත්‍යවේක්ෂණා සම්මාදිට්ඨිය උපදීවි. සියලු අවබෝධයන් තුල ප්‍රත්‍යවේක්ෂණා කරන ශ්‍රාවකයෙක් බීම පිණිස ඔබට අද දේශනාව උපකාර වේවා කියලා අපි අදිෂ්ඨාන කරනවා. ඔබ හැම දිනාටම තෙරුවන් සරණයි.